දරුවනේ අපි එකතු වෙන්නේ අලුත් කොටසක් එක්ක. දරුවන්ට මතක ඇති අවසාන කොටසේදී මම දරුවන්ට හෝම්වර්ක් දෙකක් දුන්නා. නැන්දවාර වලින් පමණක් මම පුතාලට කිව්වා මේ බුලිය ප්‍රකාශනය නිර්මාණය කරන්න කියලා. අපි අවසාන කොටසේදී කතා කරන්නේ පුතේ නැන්දවාර එහෙම නැත්නම් සර්වාත්‍රික ద్వාර දෙකක් වන නැන් සහ නෝදවාර වල නැන්දවාරය පිළිබඳව. අපි ඉගෙන ගත්තා නැන්දවාරයකින් කොහොමද මූලික ద్వාරයන් තුන නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මම පුතාලට දුන්නා මෙන්න මේ විදිහට හෝම්වර්ක් එකක් මේ AB ධන BC ඒ වගේම AB බා ධන BC බා කියන ප්‍රකාශනයන් දෙක නිර්මාණය කරන්න කියලා. දැන් මේ දෙක දරුවෝ නිර්මාණය කරලා ඇති කියලා මම හිතනවා. අපි බලමු මේ දෙක නිර්මාණය කරලා. මම ඉස්සෙල්ලම ගන්නම් AB ධන BC කියන සමීකරණය. හරි. දැන් මේක අපිට බේසික් ගේට්ස් වලින් හදනවා නම් අපි කරන්නේ මෙහෙමනේ. AB ට AND එකක් දානවා පුතේ. BC ටත් AND එකක් දානවා. B දෙපැත්තටම පොදු නිසා අපි මේ විදිහට B ව දෙපැත්තටම යවනවා. මෙයා A, මෙයා C. ඊට පස්සේ අපි මෙතෙන්ට O ద్వාරයක් දානවා. දැන් මෙතනින් එළියට එනවා පුතේ මේ ආන්සර් එක. ඔය තියෙන්නේ බේසික් ద్వාර. දැන් අපිට මේකම හදන්න කියනවා NAND only. NAND only. හරි. දැන් අපි කොහොමද මේක නිර්මාණය කරන්නේ? මෙහෙමයි කරන්නේ. මෙතන තියෙන්නේ ගේට්ස් තුනක් නේ. මේක ඉතාමත්ම ලේසියෙන් නිර්මාණය කරන විදිහ තමයි මම මේ දරුවන්ට පැහැදිලි කරන්නේ. දැන් මේ වගේ එකක් එකපාරටම NAND වලින් හදන්න කිව්වහම පුතේ අපිට ටිකක් අමාරුයි. එතකොට විවිධාකාර ක්‍රමවේද භාවිතා කරනවා මෙවැනි ප්‍රකාශනයක් අපි නිර්මාණය කරන්න. විවිධ ක්‍රම තියෙනවා පුතේ. එතකොට ගොඩක් අය මේ සමීකරණයට මේ ඕවබා යූස් කරමින් එක නිර්මාණය කරනවා. සමහර පුද්ගලයන් මේක බේසික් ద్వාර වලින් නිර්මාණය කරලා ඒ බේසික් ద్వාර නැවත සර්වාත්‍රික ద్వාර වලට පරිවර්තනය කරනවා. නමුත් ඒ ක්‍රම දහසක් අතරින් අද පුතාලට මම කියලා දෙන්න යනවා මේක ඉතාමත්ම ලේසියෙන් කොහොමද මේක NAND ద్వාර වලින් නිර්මාණය කරන්නේ. මෙහෙමයි පුතේ. මේ බූලිය ප්‍රකාශනයේ කොටස් ටික බලන්න. මේ එක කොටසක්, මේ එක කොටසක්. එතකොට මේ කොටස් දෙක අපි මෙහෙම ඇඳන්නේ. මම මේ x අකුරු දෙකක් දැම්මේ මේ කොටස් දෙකට. මේ ධන ලකුණ තව කොටසක්. ඒ ධන ලකුණ තමයි මෙන්න මේ කොටසෙන් පුතේ අපි නිර්මාණය කළේ. ධන කියන්නේ මේ දෙපස තියෙන ප්‍රකාශනයේ කොටස් දෙක එකතු කිරීම තමයි පුතේ මේ ඕදවාරයෙන් සිද්ධ වෙන්නේ. අනේ ඇත්තටම මේ AB ධන BC කියන ප්‍රකාශනය තුල අපිට කොටස් තුනක් බලා ගන්න පුළුවන්. දැන් අපි කොහොමද මේක නිර්මාණය කරන්නේ? කොටස් තුනයිනේ පුතේ. මුලින්ම මෙන්න මේ කොටස් තුනෙන් අපි ගන්නවා මේ ධන කියන කොටස. කොටස් තුනයිනේ. හිතන්න කොටස් තුනයි කියන්නේ ගේට්ස් තුනයි. මේ බලන්න. මේ කොටස් තුනට මේ ගේට්ස් තුන එන්නේ. දැන් මේ ගේට්ස් තුන කලවමේනේ එන්නේ බේසික් වලින්. එතකොට අපිට මේ NAND වලින් අදින්න කියන්නේ මේ ටිකමනේ. එහෙනම් පුතේ මෙහෙම කියන්නේ මේ බලන්න කොටස් තුනයි නම් ගේට්ස් තුනයි. එහෙනම් NAND ඒවත් තුනක් අදින්න මේ. කොටස් තුනට NAND ඒවත් තුනත් මේ විදිහටම. ඔන්න බලන්න. ඔන්න එකක් ඇඳා. ඒ ඇඳේ කවුද? මෙන්න මෙයා. මේක කියන කෙනා. ඊගාවට මේ දෙන්න. මේ ඇඳේ මෙයා. දැන් මේ දෙන්න අදින්න. ඒ විදිහටම අදින්න. හරි. මේකම නේද මේ ඇඳේ? කිසිම වෙනසක් නැහැ නේ පුතේ මේ. ඇඳ දෙකක් තියෙනවා ඇඳ දෙකට නැන් දෙක ඇඳා. ඕ එකක් තියෙනවා ඕ එකටත් මේක ඇඳා. දැන් මේ විදිහටම අග්‍ර ටික දාන්න. B පොදුයි. A ඉන්නවා. C ඉන්නවා. මෙතනින් එළියට ආන්සර් එක එනවා. දැන් අපි බලමු දාන්සර් එක. AB මෙතනින් ඇතුළට යනවා. AB බා. BC මෙතනින් එළියට එනවා. BC බා. දැන් ඔය උත්තරේ මෙතනින් එළියට එන්නේ කොහොමද? AB bar dot BC
බා. අපිට වරහන් යොදන්නත් පුළුවන්. මේකෙන් වෙන්නේ ඕව බා. right. දැන් ඔය ආන්සර් එක මේ ආන්සර් එකට සමානද? අපිට පුළුවන් ඕනනම් මේකට සත්‍යතා වගුවක් ඇදලා මේකට සත්‍යතා වගුවක් ඇදලා බලන්න. උත්තරේ නම් හරි. නමුත් පුතේ අපි දැන් ලෝස් පොඩ්ඩක් ඉගෙන ගත්තනේ නේද තාම. අර ලෝස් වලින් සිද්ධ වෙන කාරණාව. ඉතින් මම මෙතනදී මේක විසඳන්න ඕන බලන්න පුතේ. උඩින්ම තියෙන බායක තමයි අපි ඉස්සෙල්ලම දෙකට කඩන්නේ. උඩින්ම තියෙන බායක. උඩින්ම තියෙන බායක දෙකට කඩනකොට ලකුණ මාරු වෙනවනේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. උඩින්ම තියෙන බායක දෙකට කඩමු. ඕන් දෙකට කැඩුවා. දැන් ඩොට් එක මොකද උනේ පුතේ? ධන ලකුණ බවට පත් වෙනවා. මොකද මම කියලා දුන්නා ඩී මෝගන් න්‍යායට අනුව මේ බායක දෙකට කැඩෙනවා. බායක දෙකට කැඩෙනකොට ලකුණ මාරු වෙනවා. දැන් ඊගාව නීතිය. මොකද පුතේ? බායකට බායක කැපෙනවා. ද්විත්ව අනුලෝම න්‍යායනේ. බායකට බායක කැපුණාම AB ධන BC කියලා මේ ආන්සර් එක ආවේ. එහෙනම් දැන් දැක්කද මේ බේසික් ගේට්ස් වලින් හදපු පරිපතයම පුතේ නැන්ඩ් වලින් නිර්මාණය කරන්න පුළුවන් කියලා. බේසික් ගේට්ස් වලින් හදපු පරිපතය නැන්ඩ් වලින් නිර්මාණය කරපු විදිය. කිසිම වෙනසක් නැහැනේ. දැන් බලන්න පුතාලා හදපු උත්තරෙත් හරිද? පුතාලත් මේ විදිහටමද හැදුවේ. යම් පොඩි පොඩි සුළු අතපසු වීම් නේද? ඒවා තියෙනවා නම් නිවැරදි කරගන්න. එතකොට දැන් මේක හරි ලේසි. මොකද අපි අර බේසික් ගේට්ස් වලින් ඇඳා වගේම ප්‍රධාන කොටස් තුනට ගේට්ස් තුනක් ඇඳා. මේ කොටස් තුනයි ගේට්ස් තුනයි. එතකොට මේ ගේට්ස් තුනෙන් එළියට එන අවුට්පුට් එක පුතේ අපි මොකද කරේ? මේ විදිහට විසදුවා. කොහොමද විසදුවේ? උඩින්ම තියෙන O බායක දෙකට කැඩුවා ලකුණ මාරු වුණා. ඒ වගේම බායකට බායක කැපිලා ගිහිල්ලා AB ධන BC කියලා අවසන් වුණා. එනිසා මේක මේ ඔන්න ඊ타ත්ම පැහැදිලිව මම හිතනවා මේක දරුවන්ට තේරෙන්නේ නැති කියලා. මොකද මේ ටිකක් ඇඩ්වාන්ස් කොටසක්. මොකද විභාගෙදි අපිට මෙවැනි ප්‍රකාශනයක් තමයි පුතේ නැන්ඩ් වලින් පමණක් අදින්නේ. 2018 2019 මේ අවුරුදු දෙක තුලදීම අපිට මේ නැන්ඩ් වලින් පරිපතයක් අදින්න ආවා. 2020 2021 කියන වර්ෂයන් දෙක තුලදී පරිපතයක් නිර්මාණය කරන්න ආවෙ නැහැ. අපෙන් ප්‍රශ්නයක් තමයි අහන්නේ. කුමන පරිපතයටද ඒ කියන්නේ අපිට මොන පරිපතයේද අපිට නිර්මාණය කරන්න හොඳ කියන තමයි අහන්නේ. ඒක SOPද POSද කියලා අහනවා. ඉතින් දරුවෝ නිතාම අපි මේ කොටස සම්පූර්ණ ඉවර කරලා නැති නිසා මට මේ ප්‍රශ්නේ මම කියන්නේ නැතුව ඉන්නවා. නමුත් අපිට 2018 2019 අවුරුදු වල මේ නැන්දවාර වලින් මෙවැනි පරිපත නිර්මාණය කිරීමට ආවා. ලකුණු 5ක් ලකුණු 6ක් වගේ ලකුණු 15 ලකුණු 5ක් ලකුණු 6ක් වගේ ලකුණු ප්‍රමාණයක් මේ කොටසට ලබා දුන්නා. හරි. ඊට පස්සේ අපිට අදින්න එනවා පුතේ AB බාධන නේද? AB බාධන BC බා මේක මේකෙත් බලන්නකො කොටස් දැන් අරකමයි වෙනසකට තියෙන්නේ බා එකක් තියෙනවා. මේකෙත් කොටස් දෙකයි මෙයයි 3යි මෙයාලයි 4යි මේ කොහොඳද මේ මෙයාලයි අය දැන් බා දෙකකුත් තියෙනවනේ. හරි දැන් ඕක කරන්නේ මෙහෙමයි අර කලින් එක වගේම තමයි මේ ඔන්න මෙයාව ඇඳා මේ දෙපැත්තේ AB BC ට දෙකක් ඇඳා. හරි දැන් කලින් වගේම ඕන් හරි. B ඉන්නවා A ඉන්නවා C ඉන්නවා. දැන් ඕකෙන් එන්නේ උත්තරේ මේකමනේ. හැබැයි බා දෙකක් ඕනිනේ. දැන් මොකද කරන්නේ? දැන් මේ බලන්න. AB ට විතරක් B ගේ දැන් B පොදු වුණාට මේ පැත්තට යන B විතරක් not වෙන්න ඕනි. ඉතින් මේ පැත්තට විතරක් යන not මොකද කරන්නේ? not ඕනි නම් මෙතෙන්ට විතරක් දාන්න තනි අග්‍රයක නැන්ඩ් එකක්. ඇයි ඒ තනි අග්‍රයක නැන්ඩ් එකක් පුතේ not එකකට සමානයිනේ. නේද? දැන් ප්‍රශ්නේ විසදෙනවනේ. දැන් ප්‍රශ්නේ විසදෙනවා. දැන් මෙතනින් B දාමු මෙතනින් A දාමු. දැන් මෙතනින් එළියට එන්නේ A.B බා O බා. හරිනේ. මම මෙතන C ටත් ඔහොමමයි යන්නේ. තනි අග්‍රයක මෙන්න නැන්ඩ් එකක්. දැන් එළියට එන්නේ B.C බා O බා. දැන් මෙතනින් එළියට එනවා පුතේ A.B බා O බා .B.C බා O බා මේකෙන් නැවතත් O බා එකක් හදලා.
දැන් අපි කලින් වගේම විසඳමු. ඉර දෙකට කැඩෙනවා. ලකුණ මාරු වෙනවා. ඉරි දෙකට ඉරි දෙක කැපුණහම AB බා ධන BC බා කියලා ආන්සර් එනවා. එහෙනම් පුතේ මේ ආන්සර් මෙන්න ආවා. දැන් කලින් එක වගේම තමයි. කලින් එකේ not තිබුණ නැහැනේ. කලින් එකේ not තිබුණ නැති නිසා අපිට පිටිපස කොටසට not දාන්න අවශ්‍ය වුණේ නැහැ. හැබැයි දැන් මේ කොටසේදී අපිට not එකක් තියෙනවනේ. ඒ not එකක් පෙන්වන්න ඕනේනේ. ඒ නිසා අපි මොකද කරේ? මේ විදිහට පිටිපස කොටසට තනි අග්‍රයක නැන්ඩ එකක් යොදාගත්තා. තනි අග්‍රයක නැන්ඩ එකක් යොදාගත්ත නිසා අපිට පුළුවන්කම තිබුණා පුතේ ඒ ප්‍රකාශනයේ මේ අවශ්‍ය විචල්යන් දෙකට ඉහළින් බායක යොදා ගන්න. ඒතර තාමත්ම සරලයිනේ. ඒක මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ පමණයි. මේ ප්‍රකාශනයේ කොටස් කීයද? ඒ කොටස් වලට අදාළව ගේට්ස් යොදන්න. යම් කිසි හේකින් මේ විදිහට පුතේ බා එකක් පෙන්වන්න ඕනි නම් ඉන්පුට් වලට ඊට අදාළ බා කොටස දාන්න. ඉන්පුට් වලට ඊට අදාළ බා කොටස දාන්න. එතකොට ප්‍රශ්න විසඳෙනවා. එහෙම අවශ්‍ය නැත්තම් අපිට බා නොදා ඉන්න පුළුවන්. කලින් නේද? කලින් ගානේ වගේ. එහෙනම් දැන් දරුවන්ට ඔන්න දීපු හෝම්වර්ක් දෙක තමයි මම මේ නිර්මාණය කරේ දරුවනේ. එhmenan මේ සමීකරණය විසඳපු ආකාරයත් මේ විදිහට අදින්න. දැන් අපි ලෝස් වලට ආවට පස්සේ මෙතනින් පසුව අපිට එන්න තියෙන එතෙන්ට පුතේ. ඒ ලෝස් වලට ඒ කොටස ආවට පස්සේ මම මේ නීති ටික සුළු කරලා දෙන්නම්. දැන් පුතාලට කලින් වීඩියෝ එකේදී මම උපාංග පෙන්නලා කිව්වා මේ උපාංගයන් කුඩා වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම. එතකොට යුනිවර්සල් ගේට්ස් එක්ක තමයි පුතේ මේ ලෝස් සහ කානෝසිටියම් කියන කොටස් දෙක එන්නේ. මේ දෙකෙන් කරන්නේ අපි මේ අපි නිර්මාණය කරන සමීකරණය තියෙනවනේ. ඔය සමීකරණය තව දුරටත් කුඩා කරමින් අපි සමීකරණය සුළු කරනවා. ඒ සුළු කරලා එන සමීකරණය තමයි පුතේ අපි නැන් වලින් හෝ නෝ වලින් නිර්මාණය කරන්නේ. එතකොට එහෙම නිර්මාණය කරන පරිපතයක් තමයි අර මම කලින් පැහැදිලි කරා වගේ පුතේ වේගවත් මිල අඩු රත් වීම අඩු කුඩා උපාංගයක් සහිත පරිගණක නිර්මාණය කරන්න පුළුවන්කම ලැබේ. හරි. අපි දරුවනේ එහෙමනම් මෙවැනි ප්‍රකාශනයක්ම මෙන්න මේ විදිහට නිර්මාණය කරලා බලමු. දැන් මේ දරුවෝ මම කලින් දීපු හෝම්වර්ක් එකනේ කළේ. දැන් හිතන්න දරුවනේ මෙහෙම. දැන් AB ධන BC ධන AC. අපි ඔකේ C සහ මෙන්න මේ B කොටස් දෙක නොට් කරමුකෝ. දැන් කලින් කොටස් දෙකයිනේ තිබුණේ පුතේ. මේකේ කොටස් කීයක් තියෙනවද? 1යි 2යි 3යි. එතන මේ ධන කියන කොටස් දෙකම එක කොටසක් විදිහටයි සලකන්නේ. එක කොටසක්. දැන් මේවත් ඒ විදිහමයි. මෙන්න කොටස් ටික. දැන් අපි මොකද කරන්නේ? පුතේ මේ ධන කියලා ඇවිල්ලා තියෙනවනේ. මෙතනින් සිද්ධ වෙන්නේ මේ 1යි 2යි 3යි කිව්ව කොටස් මේ 1 2 3. මේ කොටස් තුනම එකතු කරන්නේ එක්කෙනෙක් ගෙන්නේ. මෙන්න එයා ඇඳා. හරිද? මේ ඇඳ මේ කොටස් තුනම එකතු කරන එක්කෙනා. ඒ කියන්නේ මෙතනදී ඊතල තුනක් එනවා කියන එකනේ මෙහෙම. හරි. එහෙනම් පළවෙනි ඊතලයට දාලා AB ට ඔන්න එකක් ඇඳා. BC ට මෙන්න එකක් ඇඳා. AC ට ඔන්න තව එකක් ඇඳා. පුතේ මේ ඉරි තුනට 1 2 3 කියලා ගහපු තුන් දෙනාට නැන් තුනක් ඇඳා. දැන් අපිට තියෙන්නේ මේ තුන් දෙනාම මේ විදිහට සම්බන්ධ කරන්න. මේ බලන්න. දැන් B බානි. එහෙනම් මෙතෙන්ට ඒව අවශ්‍යයි. මම ඒව මේ විදිහට ගන්නවා. ඊට මේ පහළ කොටසට ඒව අවශ්‍යයි. හරි. ඊට පස්සේ අපිට දැන් මෙතන B බා කෙනෙක් අවශ්‍ය නිසා මම මේ තනි අග්‍රේක නැන්ඩ් එකක් ඇඳා. right. එහෙනම් මෙයා B. දැන් මෙතනින් පිටුපස කොටස මම දානවා මෙතෙන්ට. හරි. දැන් එයාට C අවශ්‍යයි. ඔන්න C දැම්මා. මෙතනට C උඩින් පැන්නෝ තනි අග්‍රයක් දානවා හේතුව මෙතනින් C එක බා වෙලා යන නිසා. හරි. දැන් මොකද වුනේ? මෙන්න ගාන විසදෙනවා. කොහොමද ගාන විසදෙන්නේ? මේ විදිහට. මෙතනින් එන්නේ B නේ. B බා. දැන් මෙතන එළියට එනවා A dot B බා O බා. මෙතනින් එළියට සාමාන්‍ය විදිහටම BC බා. මෙතනින් එන්නේ A C බා O බා.
මෙතනින් අවසානයේ එළියට එනවා. ඔය තුන් දෙනාම කොහොමද එන්නේ? ඔන්න බලන්න. A dot B bar over bar dot BC over bar dot AC bar over bar on සම්පූර්ණ bar එකක්. මොකද මෙතනින් සම්පූර්ණ bar එකක් එන හින්දා. දැන් මුතේ මේකත් දෙකට කැඩෙනකොට මේ ඩොට් කියන කොටස් ටිකනේ කැඩෙන්නේ. ඒවනේ වෙනම ඒකක මේ. එහෙනම් වරහන් දාගත්තා නම් මේක හොඳට පැහැදිලි නෝ බා. මේ කොටස් තුන. දැන් කැඩෙන්නේ මෙහිමයි. AB bar ඔන්න ඩබල් බාර් කැඩුනා. දැන් ලකුණ මාරුණා ධන. BC ඩබල් බාර්. ඉර දෙකට කැඩෙනවනේ. ධන. AC C bar ඩබල් බාර්. දැන් හරිනේ පුතේ. උඩින්ම තිබුණ ඉර දෙකට කැඩුණා. ඩබල් බාර් විදිහට එනවා. මේ ඉරයි එතකොට සම්බන්ධයෙන් කැපිලා යනවා. උත්තරේ AB bar ධන BC ධන AC bar. මෙන්න ආන්සර් එක. එහෙනම් පුතේ මේ කොටස් වැඩි වුණොත් මේ විදිහට තව කොටස් ආවොත් ගේට්ස් තමයි වැඩි වෙන්නේ. මේ විදිහට උඩින් එන බා එක වැඩි වුණොත් පසුපස කොටසෙන් බා තමයි වැඩි වෙන්නේ. නේද? පසුපසින් not වැඩි වෙන්නේ. බා එකක් අවශ්‍ය කරන not එක. not එකක් කියන්නේ පුතේ තනි අග්‍රේක නැන්ඩ් එකක්. තනි අග්‍රේක නැන්ඩ් එකක්. මොකද පුතේ අපි දැන් කලින් අර O එකක් හදන විදිය and එකක් හදන විදිය ඉගෙන ගත්තට මේ ප්‍රකාශනයක් බූලිය ප්‍රකාශනයකට පරිපතයක් හදනකොට ඒක ටිකක් හරි සැලකිල්ලෙන් කරන්න ඕනේ. දැන් ඇත්තටම මෙතන තියෙන්නේ පුතාලට මතකද මම කිව්වා නැන්ඩ් වලින් O එකක් හදන්නේ කොහොමද මේ ඕනේ O එකක් හැදුවේ අපි නැන්ඩ් එකක් ඇදලා පසුපස කොටස not කළා මේ ඒකමයි වෙලා තියෙන්නේ පුතේ ඒද and එකක් හැදුවේ කොහොමද and එකක් හැදුවේ අපි මෙන්න මේ විදිහට තනි අග්‍රේක නේද නැන්ඩ් එකට තනි අග්‍රේක නැන්ඩ් එකක් ඉදිරියෙන් සම්බන්ධ කරා. එතකොට මේ පරිපතය ඇතුලේ ඔය ඔක්කොම තියෙනවා. නැන්ඩ් එකකින් O එකක් හදපු විදිහක් තියෙනවා. නැන්ඩ් එකකින් and එකක් හදපු විදිහක් තියෙනවා. නැන්ඩ් එකකින් not හදපු විදිහක් තියෙනවා. ඒ අපි ඉගෙන ගත්ත තුන් දෙනාම මෙතන තියෙනවා. නමුත් ඒ තුන් දෙනා වෙන වෙනම දාලා ඉවර වෙලා අපි පරිපතයක් හදනකොට ඒක ටිකක් වෙනස්. ඒක මෙහෙම කරන්න බෑ. පැහැදිලිද? ඒ නිසයි මම මේ වගේ සමීකරණයක් දීලා පුතාලට මේ පැහැදිලි කරේ අපි කොහොමද නැන්ඩ් වලින් පමණක් මේ විදිහට මේක අදින්නේ කියලා. හරිද? දැන් දරුවන්ට මම පැහැදිලි කරන්නම්. දැන් මෙතනදිත් ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා පුතේ. ඒතර මේ ඔයාලා මේ ඇන්දේ මේ SOP වර්ගයේ ප්‍රකාශනය. හරිද පුතේ? SOP වර්ගයේ ප්‍රකාශනයක් තමයි මේ ඇදලා තියෙන්නේ. ඉතින් මේ පාඩම් මාලාවේදී අපි ඉදිරියේදී SOP ප්‍රකාශන ගැන කතා කරාම මම දරුවන්ට කියන්නම් SOP වලට කොහොමද අපි යන්නේ තව අපිට තියෙනවා POS කියලා ප්‍රකාශන જાතියක්. අපි කොහොමද POS වලටත් මේක කරන්නේ? දැනට ඒවා හිතන්න එපා දරුවෝ. දැනට මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම කොහොමද නැන්ඩ් වලින් පමණක් මේක අදින්නේ කියලා හොඳට අවබෝධය ලබා ගන්න. එතකොට මේ ප්‍රශ්නේ ලොකුවට එහෙම අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි පරිපත 3ක් ඇඳලා නැන්ද වාර වලින්. ඉතින් මේ ඇඳ නැන්ද වාර වලින් ඇඳ මේ පරිපතය පුළුවන් පුතාලට වැඩි වැඩියෙන් මේක ප්‍රැක්ටිස් කරන්න. හරිද? එතකොට දැන් මම මේ ඇඳ එක නැවත නැවත බලන්න. මේ වීඩියෝ එක නැවත නැවත බලන්න මම ඇඳ විදිය. මම ආයි මේකෙන් පැහැදිලි කිරීම කරන්න පුතේ උදාහරණ වලින්. මොකද අපි දැන් යන්න ඕනි අද දවසේ අපේ කටයුත්ත තමයි දැන් නැන්ද වාර සාකච්ඡා කරලා අවසන් නෝද වාර. නෝද වාරයකින් කොහොමද අපි නොත් වාරයක් හදන්නේ, ඇන්ද වාරයක් හදන්නේ, ඕද වාරයක් හදන්නේ කියලා. හරි. ඔන්න අපි යන් එහෙනම් නෝ තාර්කික ද්වාරය. නෝ ද්වාර පමණක් භාවිතා කර නොත් ද්වාරයක් නිර්මාණය කිරීම. දැන් දරුවන්ට මතක ඇති අපි කලින් අවස්ථාවේදීත් මෙන්න මේ විදිහට නොත් ද්වාරයක් ගත්තා. ඒ තමයි ඇතුළට යන්නේ එළියට එන්නේ බාව. එයාව හදන්න කියනවා මෙන්න මේ නෝ ද්වාරය. නෝ ද්වාරයකින් එළියට එන්නේ AB ඇතුළට යනවා. ඒ ධන B එළියට එනවා. ඒ ධන B ඕවා දැන් මේ ද්වාරය යූස් කරලා මේ නොට් ද්වාරය හදන්නයි කියන්නේ. දැන් අපි කලින් අවස්ථාවේදීත් පුතේ මේකම හැදුවා නේද? මේ වගේම නැන්ද ද්වාරයකින්. ඔව් ඒ විදිහටමයි මේකත් කරන්නේ. බලන්න. කොහොමද හදන්නේ? තනි අග්‍රයක මේ විදිහට නැන්ද ද්වාරයක් කලින් වගේම තමයි පුතේ කිසිම වෙනසක් නැහැ. තනි අග්‍රයක නැන්ද වාරයක් තමයි මෙතනත් නොත් ද්වාරයක් නිර්මාණය කරන්න ගන්නෙ. ඒ ඇතුළට යනවා එළියට එනවා ඒ ධන ඒ ඕබා
මම කිව්වා පුතේ මේක විසඳන විදිහ දැන් දන්නවා ඔන්න දරුවෝ. ඕබා එක දෙකට කැඩෙනවා. ලකුණ මාරු වෙනවා. ඊට පස්සේ මං කිව්වා දරුවනේ එක වගේ පද දෙකක් ಗುಣ වුණොත් උත්තරේ එම පදයමයි. බලන්නකො ලස්සනට ඒ භාව විදිහ. මම කලිනුත් පුතාලට මේක කලින් වීඩියෝ එකේදී මම පැහැදිලි කරා. කොහොමද නැන්දවාරයකින් මේක සිද්ධ කරන්නේ? මේ විදිහමයි. වෙනසකට තිබ්බේ ධන ලකුණ වෙනුවට ඩොට් එක. දැන් නෝදවාරයේ තියෙන්නේ ධන ලකුණ. කොහොම වුණත් පුතේ මේ ඕබා එක දෙකට කැඩෙනකොට ලකුණ මාරු වෙනවා. ඒ නිසා මේකෙදිත් අපිට ගන්න පුළුවන් සත්‍යතාව වගුව ඒ බා 0.1 බිඳුව වෙනවා. අපි දන්නවා නෝදවාරයක් කොහොමද හැසිරෙන්නේ? මෙතනත් අපි ගමු පුතේ ඒ යනවා. ඒ ධන ඒ ඕබා. අපි මේක මෙහෙම සරලව ගත්තොත් 0.1 0.0 නේද පුතේ? ඒ ධන ඒ කියන්නේ 0.0 අනිත් පැත්ත හැරුණාම 1යි 1 අනිත් පැත්ත හැරුණාම 0යි. එහෙනම් පුතේ ඒ ධන ඒ බා කියන කෙනා සමානයි නැවත වතාවක් අපි කතා කරන ඒ බාට. මේ දෙන්න මෙයාට සමාන වෙනවා. ඒ නිසා මේ ආන්සර් එක මේ විදිහට අපිට ගන්න පුළුවන් සමානයි ඒ බා. එහෙනම් පුතේ ඒ ධන ඒ ඕව බා සමානයි ඒ බා. ඒ ඩොට් ඒ ඕව බා සමානයි ඒ බා. මේක අපි සත්‍යතාව වගුව තුලින් ඔන්න පැහැදිලි කරා. එහෙනම් කලින් ගේට් එකම තමයි පුතේ ලකුණක් විතරයි මාරු වෙන්නේ. මේ විදිහට අපිට සමානව මේ දෙන්නම නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් තනි අග්‍රයක නෝදවාරයක් තනි අග්‍රයක නෝදවාරයක් නෝදවාරයකට සමාන වෙනවා. එහෙනම් තනි අග්‍රයක නැන්ඩ් එකක් තනි අග්‍රයක නෝ එකක් මේ දෙන්නම මේ විදිහටයි නොට් එකක් නිර්මාණය කරන්නේ. හරි. එහෙනම් මේ කොටස ඔන්න අපි ඉතාමත්ම ඉක්මනින් ඉවර කරේ පුතේ අපි මේ කොටස. මොකද කලින් අවස්ථාවේදී මේක පැහැදිලි කරා දීර්ඝව. දෙකම වෙනසක් සිද්ධ වෙන්නේ නැහෙනි. වෙනස සිද්ධ වෙන්නේ මෙන්න මේ කොටසේදී. අපි යන් ඊගාව කොටසට. මෙතනදී. නෝ එකෙන් ඕ එකක් හදන්න. දැන් අපි පුතේ කලින් නැන්ඩ් එකෙන් ඕ එකක් හදන්න නැන්ද වාර 3ක් යූස් කරනවා. එහෙම උනේ ඇයි දන්නවද? දැන් පුතේ නැන්ඩ් එකෙන් ඕ එකක් හදන්න කිව්වහම ඒක තමන්ගේ පවුලේ නෙවෙයිනේ. ඒ කියන්නේ පුතේ දැන් නෝ ගත්තොත් එහෙම මේ බලන්න. ඕ එකට නොට් එකක් එකතු වෙලානේ නෝ එකක් හැදෙන්නේ. එහෙනම් නෝගේ පවුලෙම කෙනෙක්නේ ඕ කියන්නේ. නේද? අන්න එකම පවුලේ වුණාම ගැටලු නැහැ. එහෙනම් නෝගෙන් ඕ හදන්න කිව්වහම ලේසි. හැබැයි නෝගෙන් ඇන්ඩ් හදන්න කිව්වහම පවුල වෙනස් වෙනවානේ. එකම පවුලේ කෙනෙක් නෙවෙයි. ඉතින් මෙතනදී අපි බලමු නෝදවාර පමණක් භාවිතා කර ඕදවාරයක් නිර්මාණය කිරීම. කොහොමද බලමු අපි දැන් නෝදවාරයකින් ඕ එකක් හදන්නේ. ඔන්න බලන්න. දැන් ඕ එක තියෙනවනේ. ඔය ඕ එකට නොට් එකක් එකතු වෙලා මේක හැදෙනවනේ නෝ එක. නමුත් මොකද්ද මේකේ අවුට්පුට් එක බලන්න. මේ බලන්න. මම මෙතනින් ගන්න. AB. මෙතනින් එළියට එනවා. A ධන B over bar. මේකනේ දැන් අවුට්පුට් එක. අපිට කියනවා O එකක් හදන්නලු. හරි. O එකේ අවුට්පුට් එකත් බලන්න. AB ඇතුළට ගියොත් එළියට එන්නේ A ධන B. හරි. මං කිව්වා පුතේ මේ ගේට් එකෙන් මේ ගේට් එක හදන්න නම් කලින් වගේමයි. මේ උඩින් තියෙන ඉර නැති කරා නම් හරි. උඩින් තියෙන ඉර නැති කරා නම්. එහෙනම් කොහොමද මේක හදන්නේ? ඉස්සරහෙන් තව නොට් එකක් දැම්මනම් ප්‍රශ්නේ විසඳෙනව නේද? අපි තාමත් අවබෝධයෙන් දැන් වැඩ කරන්නේ. එහෙනම් මෙන්න තියෙනවා නෝ එක දැන් දාමු ඉස්සරහෙන් තනි අග්‍රයක නොට් එකක්. එතකොට මොකද වෙන්නේ? මේකට මේක කැපිලා යනවා. එහෙමනම් නෝදවාරයකින් පුතේ ඕදවාරයක් හදන්නේ කොහොමද? ඔන්න AB ඇතුළට යනවා. එළියට එනවා A ධන B බා. ඒක නැවත අනිත් පැත්ත හැරෙනවා. අයි දැන් මෙයා නොට් එකක් කියලා අපි දන්නවනේ. A ධන B ඩබල් බා. එහෙනම් මේකේ සත්‍යතාව වගුව A තියෙනවා B තියෙනවා A ධන B තියෙනවා A ධන B බා තියෙනවා A ධන B ඩබල් බා තියෙනවා. දැන් බලමු 0.1 0.1
බිඳුවයි බිඳුවයි එකයි එකයි. එහෙනම් අපි එකතු කරමු. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි එකයි එකයි. එකයි බිඳුවයි එකයි 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 එකයි. හරි. මේ අපි දැන් හැදුවේ ඕදවාරයේ සත්‍යතාවක්. දැන් අපි මෙතනින් හදමු අනිත්කුත් කොටස. බලන්න. ඒ ධන B අනිත් පැත්ත හරවන්නලු. 1යි බිඳුවයි බිඳුවයි බිඳුවයි. ඒ ආංශක ආය අනිත් පැත්ත හරවන්නලු. ඉර දෙකක් නේ. බිඳුවයි එකයි එකයි එකයි. එහෙනම් දැන් පේනමද පුතාලට ඕදවාරයේ අවුට්පුට් එක මේ විදිහට නැන්දවාරයේ අවුට්පුට් එකට සමානයි. එහෙනම් මේක සමාන වෙනවා මෙයාට ඒ ධන බීට. එහෙනම් ඔන්න පුතාලට දැන් ඉගෙන ගත්තේ කොහොමද ඕදවාරයක් හදන්නේ නෝදවාර වලින්. එහෙනම් පුතේ කොහොමද ඕදවාරයක් හදන්නේ නෝදවාර වලින්. හරි. එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගත්තේ ඒ කොටස. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ ඔන්න නෝදවාරයකින් කොහොමද නොද්දවාරයක් හදන්නේ. නෝදවාර වලින් කොහොමද ඕදවාරයක් හදන්නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ පුතේ නෝදවාර වලින් කොහොමද ඇන්දවාරයක ප්‍රතිදානය හදන්නේ. හරි. ඔන්න දැන් මම අර කලින් පැහැදිලි කරානේ වෙනත් පවුලක්. ඒ කියන්නේ නෝ ඇන් කියන්නේ දෙවිධයක් නේද? නෝ කියන්නේ පුතේ ඕ කියන්නේ ආකලනයක්, ඇන් කියන්නේ ගුණනයක්. රයිට්. එතන ඇන් කියලා කියන්නේ මෙන්න මෙයාට. දැන් ඇන් එකේ ප්‍රතිඵලය A.B නේ. එතන නෝ එකේ ප්‍රතිඵලය දැන් අපි දන්නවනේ. A ධන B බානේ. දැන් අපි කොහොමද මේකෙන් මේක හදන්නේ? අපි දන්නවා මේ ඉර දෙකට කැඩුනහම ඩොට් එකක් එනවා කියලා. දැන් ප්‍රශ්නේ විසඳුණා. ඩොට් එක නම් හරි. නමුත් මේ බාධක නැති කරගන්න නම් තව බාධකයක් දාන්න එපා පුතේ. එහෙනම් මේ ගේට් එක හදන්න පුළුවන් අපිට මේම තනි අග්‍රයක නෝදවාර දෙකක් මේ විදිහට ඇතුල් කරනවා නැවත නෝදවාරයකට. දැන් ඔන්න ප්‍රශ්නේ විසඳුණා. බලන්න පුතේ අපි ඕකම කරා නේද නැන්ඩ් එකෙන් ඕ එකක් හදන්න. දැන් AB ඉන්පුට් වෙනවා. A බා B බා විදිහට මෙතනින් අවුට්පුට් වෙනවා. A දෙන්න මෙතනින් A බා ධන B බා O බා විදිහට එනවා. දැන් පුතේ මේක විසඳෙනවා. ලෝ එක දාලා ඉර දෙකට කැඩෙනවා. ඩොට් බා දෙකක් එනවා. එකිනෙකට කැපිලා යනවා. A.B කියලා මේ බලන්න ලස්සනට ආන්සර් එක එනවා. එහෙනම් මේ A.B පිළිතුර මේ කියන A බා ධන B බා O බා පිළිතුරට සමාන වෙනවා. ඉතින් අපිට පුළුවන් මේකේ සත්‍යතාවය බලන්න. right. AB අපි දෙකම එකටම කරලා බලමු. AB A.B බලමුකෝ ඉස්සෙල්ලා. බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳු දෙකයි එකයි එක. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි. දැන් ඕකම මොකද කරන්නේ? not බවට පත් කළ යුතුයි. ඒ නිසා අපි A බා B බව හදමු. එකයි එකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි. මේ A B ව අනිත් පැත්ත හැරෙව්වා. දැන් ඒ දෙන්න එකතු කරලා අනිත් පැත්ත හරවන්නලු මෙතනින් මේ. එකතු කරලා අනිත් පැත්ත හරවන්න. එකයි 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 අනිත් පැත්ත හරවුවම බිඳුවයි පුතේ. එකයි බිඳුවයි එකයි අනිත් පැත්ත හරවුවම බිඳුවයි. බිඳුවයි එකයි එකයි අනිත් පැත්ත හරවුවම බිඳුවයි. බිඳුවයි 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 අනිත් පැත්ත හරවුවම එකයි. දැන් බලන්නකෝ. දැන් බලන්න එහෙනම් මෙන්න මේ ආන්සර් එක සමාන වෙලා නේද මෙන්න මේ ආන්සර් එකට. දැන් මේ තියෙන්නේ පුතේ නෝ වලින් ආව උත්තරේ, මේ තියෙන්නේ ඇන්ඩ් එකෙන් ආපු උත්තරේ. එහෙමනම් මේ දෙක සමානයි. එහෙනම් අපිට පිළිගන්න පුළුවන් ඇන්ඩ් වාරයක ප්‍රතිදානය
නෝදවාර 3කින් අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන් කියලා. ඇන්දවාරයක ප්‍රතිදානය නෝදවාර 3කින් අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අපිට පුළුවන්කම තියෙනව නේද? යුනිවර්සල් ගේට්ස් කියන මේ නැන් සහ නෝ පමණක් භාවිතා කරමින් මූලික ද්වාර 3 වෙන වෙනම නිර්මාණය කරගන්න. හරි. දැන් එහෙමනම් මේ සම්පූර්ණයෙන් අපි ඉගෙනගත්ත කොටස තියෙනවනේ. මේ සම්පූර්ණයෙන් ඉගෙනගත්ත කොටසෙන් හරි. මේ තියෙන්නේ පුතේ අපි ඔය නිර්මාණය කරපු කොටස් ටික. හරි. බලමු දැන්. මේ තියෙන්නේ නොට් ද්වාරය. මේ බලන්න. දැන් මේ මං කතා කරන බේසික් ගේස් කොටස. මේ තියෙන්නේ නෝ ද්වාර පමණක්. මේ තියෙන්නේ නැන් ද්වාර පමණක්. ඔන්න පුතේ සාරාංශය. දැන් මේ බේසික් නොට් ද්වාරය නෝ ද්වාරයකින් හදනවා නම් මේ බලන්න පුතේ තනි අග්‍රේක නෝ ද්වාරයක්. ඒ ඇතුළට ගියොත් එළියට එනවා ඒ බා. මේ විදිහටම වෙනවා. ඒකම නොට් නැන්දවාර වලින් හදනවා නම් තනි අග්‍රේක නැන්දවාරයක්. ඔන්න පුතේ වරද්ද ගන්න එපා. කාටවත් අමතක වෙන්නේ නැහැ නේද? බේසික් ගේට්ස් නෝදවාරය දෙපැත්තෙන්ම අපිට නැන්ඩ් වලින් සහ නෝ වලින් හදනවා නම් තනි අග්‍රේක නැන්දවාරයක් ගන්න, තනි අග්‍රේක නෝදවාරයක් ගන්න. මේක වරදින්නේ නැහැ. අපිට ඇන්දවාරය බේසික් ගේට්ස් ඇන්දවාරය හදනවා නම් නැන්ඩ් වලින් දැන් එකම පවුලෙනේ. ඇන්ගේ පවුලෙමයි නැන්. ඇයි ඇන්මනේ පුතේ නැන්ඩුනේ ඇන්ට නොට් එකතු වෙලා. එතකොට එකම පවුලේ අය නම් මොකද වෙන්නේ? මෙන්න මේ ඉස්සරහට දාලා නොට් එකක්. හරිනේ පුතේ. ඇන්ඩ් එකෙන් නැන්ඩ් හැදුවේ කොහොමද? ඇන්ඩ් එකෙන් නැන්ඩ් හැදුවේ ඇන්ඩ් එකට නොට් එකක් දාලා. ඇන්ඩ් එකෙන් නැන්ඩ් හැදුවේ ඇන්ඩ් එකට නොට් එකතු කරලා. දැන් අපිට කියනවා නැන්දවාර වලින් ඇන්ඩ් එකක් හදන්නලු. එකම පවුලේනේ. ඒතර මොකද කරන්නේ? එහෙනම් නැන්ඩ් එකටත් දාන්න නොට් එකක්. ඇන්ඩ් එකට නොට් එකතු කරලා නැන්ඩ් හැදුවා. නැන්ඩ් එකට නැවත නොට් එකක් දාලා ආයෙ ඇන්ඩ්ව හදනවා. මේ බලන්න. මෙතන නැන්ඩ් එකට නැවත නොට් එකක් දැම්මා. ඒතර නොට් එකක් කියන පුතේ මේ උඩින් තිබ්බ තනියක් මේ නොට් දැන් හැම වෙලේම නොට් කිව්වම බේසික් හිතන්න එපා. පැහැදිලිනේ. එහෙනම් මේ කොටසත් ඕකේ. ඒ වගේම තමයි ඕ එකත්. දැන් ඕ එක නෝ එකක් හදුවනේ. ඕ එකෙන් නෝ එකක් හැදුවේ ඕ එකට නොට් එකතු කළා. එහෙනම් අපිට කියනවා ඕ එක නේද? ඕ ද්වාරයක් හදන්න කියලා නෝ ද්වාර වලින්. මෙහෙම. ආන් එකම පවුලේ. එතනත් තුනේ අරකමයි. නෝ එකට නොට් එකක් දැම්මා. එහෙනම් පුතේ එකම පවුලේ අයව හදනකොට හරි ලේසි. ඇන්ඩ් එක නැන් කරන්න, ඕ එක නෝ කරන්න ලේසි. ඒ ද්වාරයේ ඉස්සරහට නොට් එකක් එකතු කරනවා. දැන් පුතේ මේ විදිහට ඇන්ඩ් එකෙන් ඕ එකක් හදන්න කිව්වොත්, ඕ එකෙන් ඇන්ඩ් එකක් හදන්න කිව්වොත් මේ විරුද්ධ පවුල් නේද? මොකද ඇන්ඩ් එකයි ඕ එකයි කියන්නේ විරුද්ධයි. ඕ එකයි නැන්ඩ් එකයි කියන්නේ විරුද්ධයි නේ. ඇන්ඩ් එකයි නෝ එකයි, ඕ එකයි නැන්ඩ් එකයි දෙවිදිහක්. එහෙනම් එතකොට අපි මොකද කරේ? මෙන්න නෝ වලින් ඇන්ඩ් එක හදන්න කිව්වොත්, නෝ වලින් ඇන්ඩ් එක හදන්න කිව්වොත් නෝ එකේ පිටිපස්ස අග්‍ර දෙකට නොට් දෙකක් දානවා. නෝ එකෙන් විරුද්ධ පවුලක් ඇන්ඩ්ව හදන්න කිව්වොත් දැන් ඕකේ සරලම සාරාංශය මේකනේ. නෝ නැන්. එහෙනම් නෝ එකෙන් ඇන්ඩ් එකක් හදන්න කිව්වොත්, නැන්ඩ් එකෙන් ඕ එකක් හදන්න කිව්වොත්. ඔකනේ විරුද්ධ පවුල් කියන්නේ නේද? තමන්ගේම පවුල් තමයි මේ ඇන් ඕ. ඒව ලේසි. තමන්ගේම පවුලක් හදන එක. එහෙනම් නෝ එකෙන් ඇන්ඩ් එකක් හදන්න කිව්වොත් මොකද කරන්නේ? නෝ එක පිටිපස්සට නොට් දානවා. නෝ එක පිටිපස්සට නොට් දානවා. නැන්ඩ් එකෙන් ඕ එකක් හදන්න කිව්වොත් නැන්ඩ් එකනේ. නැන්ඩ් එක පිටිපස්සට නොට් දානවා. නොට් කිව්වහම අර සාමාන්‍ය බේසික් නොට් නෙවෙයි. මේ යුනිවර්සල් ගේට්ස් වලම නොට් එක. එච්චරයි.
එහෙනම් පුතේ පවුල මාරු වෙනකොට අපි කියන්නේ එහෙමයි. පවුල් මාරු වෙනකොට පිටුපස කොටසෙන් not use කරන්න. එතකොට අපිට මේ output එක ගන්න පුළුවන්. අර තමන්ගේම පවුල නම් මොකද කරන්නේ? අදාළ ගේට් එකේ ඉදිරියෙන් not දාන්න. ඉදිරියෙන් not. තමන්ගේම පවුලක් නම්. ඉදිරියෙන් not. තමන්ගේම පවුලක් නම් ඉස්සරහෙන් not කරන්න, වෙන පවුලක් නම් පිටිපස්සෙන් not කරන්න. මතකයි නේද? තමන්ගේම පවුලක කෙනෙක්ව හදන්න කිව්වොත් ඉස්සරහා not කරනවා. අනුන්ගේ පවුලක් හදන්න කිව්වොත් පිටිපස්ස not කරනවා. නෑ ඉස්සරහා not පිටිපස්ස not. ඉස්සරහා not පිටිපස්ස not. පැටලෙන්නේ නෑනේ. පැටල ගන්න එපා. පැටල ගත්තොත් එහෙම මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වරදින්න ඉඩ කඩ තියෙනවා. හරි පුතේ. එහෙනම් මේ තියෙන්නේ සම්පූර්ණ සාරාංශය අපි අද ඉගෙන ගත්ත සර්වාත්‍රික ద్వාර කියලා කියන්නේ නැන්ඩ් එකටයි නෝ එකටයි. ඒ නිසා පුතේ මේ දෙකට පුළුවන්කම තියෙනවා නැවත බේසික් ගේට්ස් තුන ප්‍රතිනිර්මාණය කිරීමට, එහි ක්‍රියාකාරීත්වය නැත්නම් ප්‍රතිදානය. එතකොට අපි එහෙනම් අද ඉගෙන ගත්තා නැන්ඩ් වලින් කොහොමද බේසික් ගේට්ස් තුන හදන්නේ, නෝ වලින් කොහොමද බේසික් ගේට්ස් තුන හදන්නේ. එතකොට මේ කොටසෙන් අපිට පුළුවන් දැන් නැවතත් දැන් අපි නෝ වලින් ගානක් හදන්න. අපි දැන් නෝ වලින් අපි දැන් පුතේ නැන්ඩ් වලින් හැදුවානේ. අපි දැන් නෝ වලින් හදලා බලමු. දැන් නෝ එකෙන් හදනවා නම් අපිට දැන් පුතේ මෙහෙම එකක් තමයි හදන්න ලේසි. ඔන්න බලන්න. A ධන B B ධන C. පැහැදිලිද? දැන් මම අර කිව්වනේ SOP POS කියලා දෙකක් තියෙනවා කියලා. දැන් මෙයා POS වර්ග එකක්. දැන් මේක තමයි පුතේ නෝ වලින් හදන්න ලේසි. නෝ වලින්. අපි කලින් ප්‍රකාශනයෙන්ද නැන්ඩ් වලින්. හරි. දැන් අපි මේක නෝ වලින් අදිනවා නම් කලින් වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. මේ ප්‍රකාශනයේ කොටස් කීයද? මෙතන මේ නොදැම්මට තියෙන්නේ ඩොට් එකක් නේද? එහෙනම් මේකෙත් කොටස් 1යි, මෙයා 2යි, 3යි. හරි. ප්‍රධාන කොටසට අපි අදිමු නෝ එකක්. මෙන්න නෝ එකක් කියන්නේ යන්නේ මම මේ කොටසට. මේ 1 කියලා දාන කොටසට. දැන් මේ ලොකු කොටස් දෙකක් තියෙනවනේ දෙපැත්තේ. මේ ලොකු කොටස් දෙකට නෝ දෙකක් අදිමු. කලින් වගේම තමයි. හරි. දැන් A ව දාමු, B ව දාමු, C ව දාමු. දැන් බලමු අවුට්පුට් එක. මෙතනින් එනවා පුතේ A ධන B පා. මෙතනින් එනවා B ධන C බා. මෙතනින් එළියට එන්නේ A ධන B බා ධන B ධන C බා. මේකෙන් ඕවර්බාර් වෙනවා. හරි. දැන් ඕවර්බාර් එක දෙකට කඩනවා, ලකුණ මාරු වෙනවා. A ධන B ඩබල් බාර් ඩොට් B ධන C ඩබල් බාර්. අනුපතේ ඩබල් බාර් කැපිලා යනවා. A ධන B ඩොට් නිසා වරහන් දාන්න පුළුවන්. B ධන C. මෙන්න උත්තරේ. කලින් එකමයි නේද? කලින් එකමයිනේ, කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහෙනේ. කොටස් තුනට මේ විදිහට ගේට්ස් තුන ඇඳ පුතේ. දැන් මේ විදිහට තව කොටසක් දැම්මනම් වරහන් දාලා තව ගේට් එකක් අදිනවා. ඒක මේකට සම්බන්ධ වෙනවා. කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරිම ලේසි. මේක නැවත නැවත බලන්න. නැවත නැවත බලලා මේක ධාරණය කරගන්න. යුනිවර්සල් ගේට්ස් වලින් මේ විදිහට ප්‍රකාශනයක් අදින්න පුළුවන් කියලා කියන්නෙම පුතේ මේ කොටස ඔබ ජයගෙන අවසන්. මේ කොටස ඔබ ජයගෙන අවසන්. මොකද බහුතරයක් දරුවන්ට ටිකක් පැටලෙන කොටසක් තමයි මේ යුනිවර්සල් ගේට්ස් කොහොමද නිර්මාණය කරන්න කියන එක. නිසා දරුවනේ මේක නැවත නැවත මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. එහෙම කරලා මේ කොටස කොහොම හරි ධාරණය කරගන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔබ ජයග්‍රහණය කරනවා. හරි. අපි බලමු මේ කොටසම අපි තව විදිහකට කරලා. දැන් අපිට දෙන්න පුළුවන් මෙහෙම. A ධන B බා. B ධන C බා. තව කොටසක්. A ධන C. අන්න දැන් කොටස මේක ලොකු ප්‍රකාශනයක්. මේ විදිහට. අපිට ඕනම් පද තුනක් වුණත් ගන්න පුළුවන්. රයිට්. අපි බලමු මෙතන ඔන්න ඩොට් නේ. ප්‍රධානී මේ සම්බන්ධය මේ සම්බන්ධය ඇති කරගන්න ලොකු මේ ලොකු එක්කෙනාව ඇඳා. දැන් මේ කොටස් තුනක් තියෙනවනේ පුතේ මේ කොටස් තුන. මේ කොටස් තුනට මේ තුනක්. තුන් දෙනෙක් වදින්.
එකයි දෙකයි තුනයි. දැන් මේ තුන් දෙනා ඇන්දේ මොකටද? මේ තුන් දෙනාට. දැන් හරිනේ පුතේ. මේ තුන් දෙනාව සම්බන්ධ කරන්න සම්බන්ධකේ ඇන්දා. කොටස් තුනට තුනක් ඇන්දා. පැහැදිලි නේද? මේක ඇන්ඩ් වලින් නැන්ඩ් වලින් ආවත් මෙහෙමයි, නෝ වලින් ආවත් මෙහෙමයි. ඊට පස්සේ අපිට තියෙන පුතේ ඔන්න A බා නැති නිසා ඩිරෙක්ට් මේ යවුවා. හැබැයි B බා වෙලා. එහෙනම් තනි අග්‍රයක අන්න පුතේ නෝ එකක් ඇන්දා. මේ B. එහෙනම් පහළ කොටසට නැවත B සාමාන්‍ය විදිහට යනවා. මෙතන පිටිපස්සෙන් C බා එකක් තියෙනවා. නිසා අපි එතෙන්ටත් තනි අග්‍රයක නෝ එකක් අදිනවා. ඔන්න C. මෙතෙන්ට නැවත අපිට C මේ විදිහට යවන්න වෙනවා. හරි. දැන් අපිට මෙතෙන්ට ඒව අවශ්‍යයි. ඒ නිසා මම ඒව අරගෙන එනවා මෙන්න මේ විදිහට උඩින් පන්නගෙන. ඒව. දැන් අපිට එනවා උත්තරේ A ධන B බා O බා. මෙතනින් එළියට එන්නේ මොකද්ද? B ධන C බා O බා. මෙතනින් එළියට එන්නේ මොකද්ද? A ධන C බා. දැන් මෙතනින් සම්පූර්ණයෙන් එළියට එනවා පුතේ A ධන B බා O බා ධන B ධන C බා O බා ධන A ධන C O බා. දැන් සමස්ත ප්‍රකාශයට ඉහළින් ඉරක් පදිනවා. ඕන් එනවා. දැන් ඔය ඉර අපි දෙකට කඩනවා. එහෙමනේ අපි මේ ගාන විසදුයි. ඒක විසදීමත් ඕනේ පුතේ. විභාගෙදි මේ ආන්සර් එක විසදලා පෙන්නන්නත් ඕනි. මොකද අපිට කියන්නේ මෙන්න මේකට ප්‍රකාශනය අදින්න කියලානේ. නේද? මේකට අදින්න කියලානේ. ඒ නිසා අපි මේ ප්‍රකාශනයම අරන් පෙන්නන්නත් ඕනි. සමහර අවස්ථාවල කියනවා ඒක ප්‍රමාණවත් නැහැ කියලා. නමුත් බොහෝ විට අපි ඒක කරලා තියෙන එක හොඳයි. ඔන්න ඉර දෙකට කැඩෙනවා ඩබල් බා දැන් ඩොට් එක. රයිට් ඩොට් එක. වරහන් දැම්මත් හරි. B ධන C බා ඩබල් බා ඩොට් එක. A ධන C ඩබල් බා. දැන් මොකද වෙන්නේ? ඉර දෙකට ඉර දෙක කැපෙනවා. A ධන B බා වරහන් දැම්ම නම් හොඳයි. ඒතර ඩොට් අවශ්‍ය නැහැ. B සම වරහන් A ධන C වරහන්. මෙතනින් මේක අවසන් වෙනවා. පැහැදිලි නේද පුතේ? ඒතර මේක හරි පහසුයිනේ. මේ බලන්න ඕනිම පරිපතයක් මේ විදිහට අදින්න පුළුවන්. මම පුතාලට රික්වෙස්ට් කරනවා 2018 A level paper එකේ logic gate ගාන අදාළව මේ කොටස තනියෙන් කරන්න. අපි සාකච්ඡා කරනවා විභාග ප්‍රශ්න ඉදිරියේදී. නමුත් පුතාලා පුළුවන් නම් try එකක් දෙන්න. මොකද ඒකෙදි කියනවා nan සහ no කියන ద్వාර දෙකෙන් කැමති එකකින් අදින්න කියලා ප්‍රකාශනය. පුතාලා දෙකෙන්ම විසඳලා බලන්න. එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් මාකින් ස්කීම් එකට අනුව කොහොමද මේක නිර්මාණය වෙන්නේ සහ කරන්නේ කියන එක. ඒ නිසා මේ වීඩියෝ එක නැවත නරඹන්න පුළුවන්. එහෙම නරඹලා පුතේ මේක නිර්මාණය කරේ කොහොමද කියලා බලන්න පුළුවන්. එතකොට මම මෙතනදී මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. දැන් අපි දැන් nan සහ no කියන ద్వාර දෙකනේ යුනිවර්සල් ගේට්ස් විදිහට ගත්තේ. හැබැයි අපි මේ දෙකෙන් ඇඳ ප්‍රකාශන හරි වෙනස් නේද? දැන් මේ බලන්න. මේකෙන් ඇඳේ අපි AB ධන BC වගේ දේවල්. nan එකෙන් ඇඳේ එහෙම ඒවනේ. no එකෙන් ඇඳේ A ධන B වරහන් මේ B ධන C. හරි වෙනස් නේද? මෙතන මේ පද වෙනස් වෙලා ඔක්කොම. ඔව් පුතේ. බූලිය ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. SOP සහ POS කියලා. මම මේක පැහැදිලි කරොත් sum of product ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනය, POS product of sum එකතුන්ගේ ගුණිත ප්‍රකාශනය. මේ දෙක අපි කතා කරනවා ඉදිරියේදී. එතකොට මම දරුවන්ට කියන්නම් මේ දෙක තමයි මේ විදිහට මේ වෙන්වෙන්ව තියෙන්නේ. එතකොට පුතේ අපි කලින් වගේ මේ nan වලින් හරීම ලේසි SOP ප්‍රකාශන වලට පරිපත අදින්න. nan වලින් ඊටාම ලේසි SOP ප්‍රකාශන නිර්මාණය කරන්න. no වලින් තමයි පුතේ POS ප්‍රකාශනයකට පරිපත හදන්න ලේසි. පැහැදිලිද? මේ අවස්ථා දෙක මාරු වුණොත් ඒ කියන්නේ දැන් පුතේ අපිට මේ AB ධන BC ව no ద్వාර වලින් අදින්න කිව්වොත් අන්න මේක සමහර විට දරුවන්ට එකපාරට අර මම කලින් කරා වගේ මේක කරන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ එකපාරටම මේක ටක් ගාලා මේ ප්‍රධාන ගේට්ස් ටික ඇදලා මෙහෙම හදන්න බෑ. මේ බලන්න. ඔන්න no එක මේක ඇඳලා මෙතනින් කොටස් දෙකයි. right.
එතකොට මෙතනින් A, මෙතනින් B, මෙතනින් C. දැන් මේ ඇන්දේ අපි සාමාන්‍ය අවස්ථාව. දැන් මේකේ අවුට්පුට් එක එන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න බලන්න. මම මේකත් නිකන් ඉගියක් දෙන්නම් දරුවන්ට මේක උත්සාහ කරන්න. A ධන B බා B ධන C බා. මෙතනින් එළියට එනවා සාමාන්‍ය උත්තරේමනේ. A ධන B බා ධන B ධන C බා O බා. දැන් පුතේ ඕක විසඳනකොට එන්නේ සාමාන්‍ය උත්තරයක්. මේ කියන්නේ ඇත්තටම අපි දන්නවා මේකේ උත්තරේ A ධන B ඩොට් B ධන C කියලා. නමුත් මේ අපිට උනේ ආන්සර් එක ඒක නෙවෙයිනේ. අපිට උනේ ආන්සර් එක වෙන එකක් නේ. දැන් මොකද කරන්නේ? දැන් අපිට මේ ධන ලකුණ මාරු කරගන්න බැහැනේ. එහෙනම් මේ ධන ලකුණ මාරු වෙන්නේ බායකෙන්නේ. එහෙනම් මේ බායක නැති වුණා නම් මේක මාරු වෙන්නේ නැහනේ. නේද? මේ ධන ලකුණ මාරු කරගන්න බැහැනේ අපිට මෙතන ධන ලකුණ ඕනේනේ. එහෙනම් අපිට පුළුවන් නේද මේ සම්පූර්ණ ඕබායක කපලා දාන්න තව ඕබායකක් දාලා. එහෙනම් අපි මොකද කරන්නේ? මෙතෙන්ට තව නොට් එකක් දානවා පුතේ. මේ පරිපථයේ ඉස්සරහට තව නොට් එකක් දානවා. එතකොට ඉරි දෙකක් ආවම ඉරි දෙක කැපිලා යනවා. පැහැදිලි නේද? අන්න මේ කියන දේවල් මාරු වුණොත් එහෙම ඔන්නෝමයි අපි විසඳන්නේ නේ. ඒ කියන්නේ පුතේ මේ SOP වලට අයිති ප්‍රකාශනයක් no වලින් හදන්න කිව්වොත් POS වලට අයිති ප්‍රකාශනයක් NAND වලින් හදන්න කිව්වොත් එහෙම ඒක කරන්නේ ඔන්න ඔය විදිහට. එතකොට අපි මේ බායක කපන්න ඉදිරියට තව බායකක් දානවා. ඊට පස්සේ මේක විසඳෙන්නේ මෙහෙමයි. A bar dot B bar ධන B bar dot C bar. දැන් තවත් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? AB ධන BC නම් හරි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි හැම එකකම උඩට බා එකක් ඇවිල්ලා. හැම ප්‍රකාශනයකටම උඩින් බා එකක් ඇවිල්ලා. ඉතින් ඕක නැති කරගන්න නම් නැවත මේකට ආයේ ඕ බා එකක් හදන්න වෙනවනේ. ඒ කියන්නේ පුතේ මේ සෑම ద్వාරයකම පසුපස කොටසට නැවතත් තනි අග්‍රයක නෝද්වාරයක් දාන්න වෙනවා. මේ විදිහට. එහෙම දැම්මොත් තමයි පුතේ මේක විසඳෙන්නේ. මම එකයි කිව්වේ මේ දෙක මාරු කරලා ප්‍රශ්න අහපු අවස්ථා අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මට අවශ්‍ය වුණා දරුවන්ට පැහැදිලි කරන්න යම්කිසි හේතුවකින් නැන්දවාරය සහ නෝදවාරය මාරු කරමින් පරිපතයක් නිර්මාණය කරන්න කිව්වොත් ඒ කියන්නේ පුතේ නැන් වලින් අදින්න කියනවා මේක නෝ වලින් අදින්න කියනවා මේක. එතකොට අපි කලින් ඉගෙනගත්ත අවස්ථාවන් භාවිතා කරන්න බෑ. මේ අවස්ථා ගැලපෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි කරන්නේ පුතේ ඉදිරියට නැවත නොට් එකක් දාලා පිටුපස කොටසට සියලුම දෙනා නොට් කරනවා. සියලුම දෙනා. හැබැයි නොට් නැති සියලුම දෙනා මේ නොට් නැති සියලුම දෙනා නොට් කරන්න ඕනේ. බැරි වෙලා හරි මෙතන B නොට් වෙලා හිටියනම් එහෙනම් කමන්නේ. එහෙනම් ඒකට නොට් දාන්නේ. එයා නිකම්ම ඇතුළට යවනවා. මොකද ඉර දෙකට කැඩුනහම මේ නොට් එක පවතිනවනේ එතකොට. අපි ඉර නැති කරන්න නෙවෙයි නොට් එකක් පිටිපස්සට දාන්න ගියේ. පැහැදිලිනේ. එහෙමනම් මම මේ කරපු කොටස මම පැහැදිලි කරන්නම් දරුවන්ට ඊගාව පාඩම් මාලාවේදී මම මෙහෙම කරන්නම් දැන්. ඔන්න මම පුතාලට හෝම්වර්ක් දෙනවා දැන් මේ හැම එකකින්ම. හරි. ඔන්න පළවෙනි හෝම්වර්ක් එක. ABC ධන BC එකේ height. මෙන්න මේ පළමු හෝම්වර්ක් එක. ඔන්න පුතේ මේක කරන්න ඕනි NAN වලින් පමණක්. ඊට පස්සේ A ධන B ධන C බා මේ කොටස A ධන B බා මේක අදින්න ඕනි පුතේ no වලින්. හරි නේද? එහෙනම් මේ ප්‍රකාශනය NAN වලින් පමණයි මේක no වලින් පමණයි. දැන් මම කියනවා පුතේ මේකම NAN වලිනුත් හදලා බලන්න. පුතාලට නේද? උත්සාහයක් දරන්න පුළුවන් මේකත් NAN වලින් පමණක් හදලා බලන්න. එතකොට ඔන්න පුතාලා ඊගාව වීඩියෝ මාලාවත් එක්ක සම්බන්ධ වෙනකොට මම මේ කොටස් දෙකට පුතාලට ආන්සර් එක හදලා දෙන්නම්. හරිද පුතේ? හරි. එතකොට මේ හෝම්වර්ක් දෙකත් ඔන්න පුතාලා ලියාගෙන හදලා තියාගන්න. හරි. එහෙනම් පුතේ මෙතනින් අපි එතකොට මේ කොටස අවසන් කරනවා. මං කලින් පෙන්නපු මෙන්න මේ chart එකෙන්ම. දැන් මම පුතාලට එහෙනම් මේ chart එකේදී මේ උත්සාහ කරන්න කියන්න අපි මේ සම්පූර්ණ කොටසෙන් ඉගෙන ගත්ත දේවල්. එහෙනම් පුතේ අපි basic logic gate විදිහට AND gate එකයි not gate එකයි OR gate එකයි ඉගෙන ගත්තා. නේද පුතේ? ඕ
ආකලනයක්, not අනුපූරකයක්, and ගුණනයක් සංකේත තුන. ඊට පස්සේ පුතේ මේ බේසික් ගේට්ස් විතර ඉගෙන ගත්ත මේ තුන් දෙනා භාවිතා කරලා අපි හැදුවා ඒකාබද්ධ ద్వාර, සංයුත ద్వාර. ඊට පස්සේ අපි ආවා යුනිවර්සල් ගේට්ස්. යුනිවර්සල් ගේට්ස් වල පුතේ මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගත්තා නෝ ගේට් එක. ඊට කලින් අපි ඉගෙන ගත්තා නැන් ගේට් එක. හැදෙලිද පුතේ? යුනිවර්සල් ගේට්ස් වර්ග දෙකයි. ඊට අමතරව අද ලොජික් ගේට්ස් යටතේ අපි XOR ద్వාරය මේක අපි මේ විදිහට ගත්තා. ඊට අමතරව අපි ඒකාබද්ධ කරලා XNOR ద్వාරය නිර්මාණය කරා. right මේ දෙකෙත් වෙනස්කම් දෙක අපි ඉගෙන ගත්තා. මේවට two way switches තියෙනවා කියලා කිව්වා. මේ දෙකත් අවබෝධ කරගත්තා. එහෙනම් මේ තියෙන පුතේ සම්පූර්ණයෙන්ම අපි මේ ඒකකය තුල ඉගෙන ගත්ත ගේට්ස් වර්ග. එහෙනම් පුතාලට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. බේසික් ලොජික් ගේට්ස් කියන්නේ මොනවාද? ඒ වගේම යුනිවර්සල් ගේට්ස් කියන්නේ මොනවාද? අපි පරිපථ හදනකොට පුතේ බේසික් ගේට්ස් වලිනුත් හදනවා, යුනිවර්සල් ගේට්ස් වලිනුත් හදනවා. එතකොට මේ සෑම ගේට් එකකටම අදාළව අපි පරිපථ නිර්මාණය කරා. මේ පරිපථ වලට අදාළව අපි සත්‍යතාවගු නිර්මාණය කරා. එහෙනම් මේ කොටසෙන් පුතාලට පුළුවන් විය යුතු දේවල් ටික තමයි බේසික් ගේට්ස් වර්ග, ඒ වගේම මෙහි සත්‍යතාවගු, ඒ වගේම බේසික් ගේට්ස් යොදාගෙන නිර්මාණය කරන පරිපථ. ඊට පස්සේ පුතේ කොහොමද අපි සර්වාත්‍රික ద్వාර මේවා එකතු කරලා ගේට්ස් හැදුවේ? ඊට පස්සේ පුතේ යුනිවර්සල් ගේට්ස් වර්ග දෙක නැන් සහ නෝ. එහෙනම් නැන් සහ නෝ වලින් කොහොමද පුතේ බේසික් ගේට්ස් හදන්නේ? ඒ වයින් කොහොමද අපි පරිපථ නිර්මාණය කරන්නේ? එම පරිපථවල සත්‍යතාවගුව නිර්මාණය වන්නේ කොහොමද? එතකොට ලොජික් ගේට් වල පළමු ඒකකය එහෙම නැත්නම් පුතේ මේ පාඩමට අදාළ පළමු අනුමාත්‍රකාව තමයි අපි මේ සාකච්ඡා කරලා අවසන් කරේ. ඉතින් මේකෙදි පුතාලට අපි ගණන් හදන්න ගේ නැහැ ලොකු ගණන් ප්‍රමාණයක්. මොකද එකම ගාන පුතේ නැවත අපිට නරඹන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විදිහට නරඹලා පුතාලට පුළුවන්කම තියෙනවා මේ කොටස් නොතේරිච්ච කොටස් තියෙනවා නම් නැවත මේ දේවල් නරඹීමේ හැකියාව. ඉතින් පුතාලට හෝම්වර්ක් කොටස් දෙකක් දුන්නා. මම කලින් දවසේත් හෝම්වර්ක් දෙකක් දීලා ඒක සාකච්ඡා කරා අද දවස තුලදී. ඉතින් මේ විදිහට මේ විශාල කොටසක් අපේ පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 15ක් ලැබෙන කොටසක එක ඒකකයක් තමයි අපි මේ විදිහට අවසන් කරේ. ඉතින් පුතේ අපි ඊගාව කොටස අලුත් කොටසකින් අපි හම්බ වෙන්නේ. මම පුතාලට මේකෙදි ප්‍රායෝගිකව පෙන්වුවා යම් උපාංගයන්. ඒ උපාංගයන් වලට ඊගාවට අපිට වාසිය ලැබෙන්නේ කොහොමද මේ උපාංගය මීටත් වඩා අපිට කුඩා කරගන්න පුළුවන්කම ලැබුණේ කියන කොටසත් එක්ක අපි හම්බ වෙනවා. එහෙමනම් පුතේ මේ ඒකකය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඊගාවට පුතේ අපි අලුත් ඒකකයකිනුයි හම්බ වෙන්නේ. හැබැයි පුතේ අලුත් ඒකකයට යෑමට පෙර මේ කරපු ඒකකය හොදට පුතාලා ප්‍රායෝගිකව පුහුණු විය යුතුයි. එහෙම පුහුණු වුණාම තමයි පුතේ මට දැන් අද අපි මෙතනදී කතා කරා ලෝස් සම්බන්ධයෙන් නේද පුතේ? අපි ඩී මෝගන් න්‍යාය, ද්විත්ව අනුලෝම න්‍යාය. දැන් මේ අනුලෝම මේ කියන කිසිම න්‍යායක් අපි ඉගෙනගෙන තිබුණේ නැහැ. එතකොට මේ හදන ගණන් වලට යොදාගත්තා අපි ඒ මතක් කරමින්. නිසා මෙන්න මේ ලෝස් ටික තමයි අපි කතා කරන්නේ ඉදිරියේදී. එහෙමනම් පුතේ ඉදිරි පාඩම් මාලාවේදී අපි හමු වෙනකන් මේ පාඩම් මාලාවෙන් සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්.